රන්ගෙත් ස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල සුබ උදෑසනක් කියන ප්‍රාර්ථනාවක් ගොඩක් සෑම බදාදා දිනකම උදෑසන 9ට ඌ ගුවන් විදුලියෙන් වාසනාවන්ත උදෑසනක් ආදරණීය මිතුරුනි අදත් අපි ගොවි අරණ අරගෙන ඔබ මෙහෙම හම්බ වෙනවා සුබ උදෑසනක ඔබට මතකයි පහුගිය සතියේ විශේෂයෙන්ම අපි මේ ඔබත් එක්ක තොරතුරු කතා බහ කරද්දී කතා කරපු කාරණාවක් තමයි සබාදහම් ගොවිතැන කියන කාරණේ. අපි ඔබත් එක්ක කලින් කාබනික ගොවිතැන ගැන රසායනික ගොවිතැන ගැන මේ වගේ කාරණාවන් ගැන කතා කරා. මේ සති කිහිපය අපි වෙන් කරගෙන ඉන්නේ සබාදහම් ගොවිතැන කියන කාරණාව පිළිබඳව තතු විත්ති විමසන්න. අපේ සම්පත්දායකයා අදත් අපේ මැදිරියේ ඉන්නවා. එද පහුගිය සතියේ වගේම මේ කතා බහ එක්ක එකතු වෙන්නට ජාතික ගොවි සමුළුවේ කොළඹ දිස්ත්‍රික්ක නියෝජිත වීරින්ද්‍රජිත් මහත්මයා අදත් ඇවිදින්නවා කොළඹ දැන් අපිත් එක්ක එකතු වෙන්න. අයිබෝන් ඉන්ද්‍රජිත් මහත්මයා. අයිබෝන්. හොඳයි. දැන් විශේෂයෙන්ම මේ ඔබ කියන කාරණාවන් එක්ක අද දවසේ බොහෝ වෙලාවට විවාද සම්පන්න මාතෘකාවක් වඩපත් වෙලා තිබෙනවා රසායනික ගොවිතැන කියන කාරණේ. මේකත් එක්ක යමින් සවාදහම් ගොවිතැන මේවට උත්තරයක් වෙනවද නැද්ද? මෙන්න මේ කාරණේ අද අපි මේ ගුවන් තලයේ අපමවන ගොවිමේදී විසඳා ගන්න උත්සාහ කරනවා. දැන් රසායනික කෘෂිකර්ම කියන කාරණේ ඔබට පෙනෙන්නේ කොහොමද ඉන්ද්‍රිත් මහත්මයා? රසායනික කෘෂිකර්මය කියන එක මම එදත් කිව්වා අදත් කියනවා මේක කෘෂිකර්මයක් නෙවෙයි මේක කෘෂිකර්මයක්. මේක කර්මයක් බවට පත් වෙලා මොකද අද අපි හැමම සියලුම ජීවීන් ආහාර මත යැපෙන්නේ. සියලුම ආහාර වලින් යැපෙලා ඉන්නේ. අපි ශාක ජීවීන් මරලා අපි ආහාරයට ගන්නවා. ඊට පස්සේ අපි මැරුණාම අපිව ඒගොල්ලෝ ආහාරයට ගන්නවා. ඉපනැල්ල ගොයන් කපලා ඉපනැල්ල මැරිලා බටදැල් අනිත් වල් ගස් ටික ආහාරයට ගන්නවා ගොයන් ගහ. එයා වැවෙනවා. අපි එයා මරලා නැවත ගොයන් ගහට කන්න දෙනවා. සියල්ලම ආහාරයෙන් යැපෙන්නේ. මිනිසුන්ට වස්ත්‍රයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. වස්ත්‍ර නැති වුණොත් ලෝකේ තුල. නිවාස නැති වුණොත් ගහක් යට මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්. සමාජය තුල. ආහාර නැති වුණොත් ජීවත් වෙන්න බෑ. ඒක සත්ත්ව ජීවියක්ද ශාක ජීවියද නෙමෙයි වැදගත්කම. සියලුම සතුන් ආහාර වලින් ජීවත් වෙන්නේ. අර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබුණා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා මේ සියලුම දෙනා මේ ආහාරයට ප්‍රියයි කියන කාරණේ. හොඳයි. ඔව්. ඒ නිසා මේ ආහාරයට වෙළඳ පොළක් තියෙනවා. මේ වෙළඳ පොළ මුදල් ඉපීමේ චේතනාව මත මේක හසුරුවගෙන අද අපේ සියලුම ආහාර වලට වසවිස එකතු වෙමින් පවතිනවා. පවතිනව නෙමෙයි එකතු වෙලා ඉවරයි. අපි ඉන්නවා. අපි සැනකෙලි පවත්වනවා. බොහොම සන්තෝෂෙන් ඉන්නවා. රාජකාරී වලට යනවා. විනෝද සවාරි යනවා. ළමයි එක්ක විනෝද සවාරි යනවා. ගුවන් ගමන් යනවා. ක්‍රීඩා කරනවා. හරියට අපි ඉන්නේ වතුර මුට්ටියක් ඇතුළට දාපු කකුලුව ටික වගේ තාම. පීනනවා. මුට්ටිය ඇතුලේ තාම පීනනවා. තාම ගින්දර ගහගෙන යනවා යටින් ගිනි පෙනෙල්ල පත්තු කරනවා විතරයි. අපි එතන ඉන්නේ අද. මේ වසවිස ටික කැකෑරෙමින් රත් වෙමින් අපිව විනාශ වෙන බව මේ රටේ දැනගත්තේ කීප 14ක් විතරයි. සමහරු දැනගත්තා. සමහරු දන්නවා. දැන තමයි මේ කඩේට ගිහිල්ලා එළවලු මල්ල අම්මා අරගෙන යන්නේ මේකේ වස අන්තර්ගතයේ දැනගෙන. එහෙම අම්මලත් අපි නැහැ කියන්නේ නැහැ. එහෙම තාත්තලා අපි නැහැ කියන්නේ නැහැ අද. නමුත් තව කොටසක් බොහොම hina වෙවි අරගෙන යනවා. ඔගේ වසවිස්ස දන්නේ නැහැ. අද සුපර් මාකට් සංස්කෘතිය තුල මේ රටේ ආහාර රටාව සම්පූර්ණම උඩු යටිකුරු කරලා තියෙන්නේ. නාගරික මට්ටමේ. ඒක අද ගමට ඇවිල්ලා තියෙනවා. මේ ගමටේම තුල ගම තුලත් මේ සංස්කෘතිය තුල ආහාර රටාවක් අරගෙන ගමෙත් දැන් ලෙඩ්ඩු ඇති වෙලා තියෙනවා. මට මතකයි අපි පොඩි කාලේ
අධිරුධිර පීඩනය එහෙම නැත්නම් ප්‍රෙෂර් දියවැඩියාව මේවා තියෙන්නේ කොළඹ හතේ නෝනලට කියන මතය තිබුණා. අපි පොඩි කාලේ මතයක් තිබුණා මේවට කියන්නේ කුරුඳුවත් ලෙඩ කියලා. අගනුවර ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව. මොකද ඒ අය ඔය මම කියන ආහාර රටාවට පුරුදු වෙලා හිටියේ. සුපර් මාකට් මේනියාව ගහලා තිබුණේ නෑ ගම් වලට. අද ඒක ඒ පැත්තෙන් ව්‍යාප්ත වෙලා එනවා ගමින් ගමට ඒක එනවා. ඒ එක්කම මාධ්‍ය තුලින් ඒවා ගැන විවිධ ආකාරයේ පෙන්눔 කරනවා ආහාරයට ගන්න රටාවල්. දරුවෝ හදලා ඉවර ඒ පැත්තට යමු කළා. අනිත් පැත්තෙන් අපේ ගොවියෝ ටික ගොවි මහත්තුරු ටික එකතු වෙලා පුළුවන් තරම් වස ගහපු සුපර් මාකට් කියන සංස්කෘතියට එහෙම නැත්නම් ඒවට ඉදිරිපත් කරන්න පුළුවන් එළවලුවක් තමයි නිර්මාණය වෙන්නේ. වැටකොල්ලු කරලද්ද, බෝංචි කරලද්ද, බතලාලයක්ද, බම්බටු ගෙඩියක්ද, පැහැය තියෙනවා, ලස්සන තියෙනවා, විශාලත්වය තියෙනවා. හැමෝම ගිහිල්ලා කඩේකින් හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා බඩුවක් ගන්නකොට සිමෙන්ති කොට්ටෙත් SLS ලාංඡනේ බලනවා. දත් බෙහෙත් පැකට් එකෙත් බලනවා. ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය හරි එහෙම නැත්නම් ISO 9001 2000 මේ ඕනෑම ප්‍රමිති සහතිකයක්. නමුත් අපේ එළවලු වලට ප්‍රමිතියක් දීලා තියනවද සහතිකයක් දීලා තියනවද අපේ ප්‍රධානම ආහාරය අපි යැපෙන්නේ ඒකෙන්. ඒකට දීලා තියෙන්නේ කොතනද? කොහෙද තියෙන්නේ? එහෙම ආහාරයක් ගන්නද ලංකාවේ කොහෙද තියෙන්නේ? වසවිස කලවම් වෙච්ච නැති මොනම ආහාරයක් හෝ අරන් පුළුවන් නම් අද වෙළඳ පොලෙන් අරන් පෙන්නනවා අභියෝග කරනවා. අද වෙළඳ පොලේ නෑ. කිරි හට්ටියේ ඉඳලා තියෙන්නේ ආහාර නොසුදුසු තත්ත්වයට අසකාරක කල්තබා ගැනීමේ දේවල්, ඒ උත්තේජනය වෙන දේවල්, ඇබ්බැහි වෙන දේවල් ඔක්කොම ඇතුල් කරපු ආහාර, ලස්සන කරපු ආහාර රටාවක්. ඇඳුමක් ගන්න ගියත් අපේ දරුවන්ට ලස්සන ඇඳුම අරන් යනවා. දෙපාරක් හොදනකොට ඇඳුම ඉවරයි. අපි එදා හෙව්වේ ඒක නෙමෙයි. ඇඳුමක් ගන්න ගියත් පැවැත්ම බැලුවි. මේක කාලයක් අඳින්න පුළුවන් එකක්ද කියලා බැලුවි. ඒ විදිහට බැලුවේ. ආහාරයක් ගත්තේ එදා වාපිත් සෙම්තුන කිපෙන්නේ නැති වෙන්න. අම්මා ආහාරය තුන් වේලට ඉව්වේ වාතය පිට සෙම කිපෙන්නේ නැති වෙන්න. දරුවන්ට කන්න දුන්නේ එහෙමයි. වැඩිහිටියන්ට කන්න දුන්නේ එහෙමයි. ආතල සීයලට කන්න දුන්නේ එහෙමයි. ඒ ආහාර රටාව කෝ? අද මොකද වුනේ? අද ඒ ඔක්කොම පැත්තකට දාලා බටහිර අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලකට අපි යන්න ලෑස්තියි. ප්‍රතිඵලය පේනවා පැහැදිලිවම. මම කිව්වේ ඒකයි. දැන් මේ රත් වෙන මුට්ටියක් ඇතුලේ අපි හැමෝම ඉන්නේ. අපි එකතු වෙන්න ඕනේ මේ වෙලාවේ. අපි මේ ගැන හොයන්න ඕනේ. මේ ගැන මාධ්‍ය තුල කතා කරන්න ඕනේ. මේ ගැන ආයතන තුල රැකියාව කරන ආයතන තුල පුද්ගලයෝ අතර මේ කතා වෙන්න ඕනේ. මේකට විසඳුම් හොයන්න ඕනේ හැමෝම. මේක දොස්තරවරුන්ට ඉඩ දෙන්න බෑ. අපේ වැර තියෙන විද්‍යාඥයන්ට විතරක් බාර දීලා මේක පැත්තකටලා ඉන්න බෑ. ආයතනය තුල වැඩ කරන ගමන් උනත් මේ ගැන කතා කරන්න ඕනේ. ඒකට හොයන්න ඕනේ, විසඳුම් හොයන්න ඕනේ. මේක පොදු ප්‍රශ්නයක් රටේ ඉන්න හැමෝගෙම. එහෙමනම් මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගෙන අපි යනවා. මේ මුට්ටිය රත් වෙන්න නොදී තියාගන්න වෙනවා කාලයක්. මොකද අපිට තියෙනවා රකින්න දෙයක්. රටක් තියෙනවා රකින්න. ඒ විතර නෙවෙයි අපිට දරුවෝ ඉන්නවා රකින්න. මේ දරු පරපුර තමයි අනාගතේ බාර දෙන්න තියෙන්නේ. මේ දරුවෝ අරගෙන අපි ස්පිතාලේ වල් ගානේ පෝලිං වල ඉන්න කාලයක් අද වෙලා තියෙන්නේ. ඉස්සර දරුවෝ වැඩිහිටියෝ අරගෙන ගියේ. වැඩිහිටියෝ අතින් අල්ලගෙන බෙහෙත් ගන්න එක්කගෙන ගියේ වෙදමහත්තුරු ගාවට. අද වැඩිහිටියෝ වන අපි යනවා දරුවෝ අරගෙන තාමත් වෙදමහත්තුරු ගාවට. ඔන්න ඔය ඛේද වාචකය තමයි අද මම දකින්නේ එක පැත්තකින් රසායනික කුෂිකර්මය තුළ අපි වැළඳගත්තු දේවල් විදිහට. ඕකෙන් අපි ඉවත් වෙන්න නම් සැබෑ දේ හොයන්න ඕනේ. එහෙනම් මේ සබහාදහම තේරුම් ගන්න ඕනේ. සබහාදහමට අවතීර්ණ වෙන්න ඕනේ. මේ මත යැපෙන කුෂිකර්මය මොකක්ද කියන දේ හොයන්න ඕනේ. අපි උත්තර හෙව්වා. හැමෝටම උත්තර නැහැ. හැමෝගම උත්තර තිබුණේ නැහැ මේ වෙනකන්. අපිට බෑ පෝර නැතුව වවන්න බෑ. එහෙම නැත්නම් කෘමිනාශක නොද ගහක් හදන්න බෑ. අපි වල්නාශක නොගහ කොහොමද අපි එලි කරගන්න බෑ. මේ සත්තුන්ගෙන් බේර ගන්න බෑ. ගස් හැදෙන්න මේ පෝර වර්ග 3-4 අපිට ගහන්න ඕනේ. එහෙම නැත්නම් මේක කරන්න බෑ කියන මතය අද ගොවිතැන් ගොවියෝ නෙමෙයි අද ඉන්නේ ඇත්තටම.
කියන්න කනගාටුයි. නමුත් කියන්න වෙනවා. කුෂිකර්මය ගැන අවබෝධයකින් නෙමෙයි අපි කරන්නේ. සමහර විට මිරිස් ගහක් හිටවලා ඕකට අඩුපාඩු ටික හොයාගන්න කෘෂි විශේෂඥයෙක් ගාවට දුවනවා. වෙන කවුරුත් නෙමෙයි. කෘෂි රසායන අලෙවි කරන කඩේ මුදලාලි. අධ්‍යාපනයක් නැති වෙන්නත් පුළුවන්. එතුමා දෙන වට්ටෝරුවක් මුදලාලි දෙනවා මෙන්න මේ වර්ග ගිහිල්ලා ගහන්න මේ විදිහට ගහන්න ඒකත් අරන් ඇවිල්ලා අපි ගහනවා. එහෙම තමයි අද මේ රටේ කුෂිකර්මය කෙරෙන්නේ ඔන්න ඔය ආකාරයට. එතනින් එහාට දෙයක් මේ රටේ කුෂිකර්මය ගැන හොයන්න කෙනෙක් හිටියෙත් නැහැ. එව්වේ නැහැ. ඒකින්ද තමයි මම හම්බුනේ ඇත්තම තිලක් කන්දේගම කියන්නේ කුෂි විද්‍යාඥයෙක් විදිහට මම දකින්නේ එතුමා අහිංසක බොහොම සරල මිනිස්සෙක්. බොහොම පොඩි මිනිස්සෙක්. අද මේ විෂය ගැන හොයාගෙන සමාජගත කරන්න උත්සාහ කරනවා. ඇත්තෙන්ම එතුමාගේ ගමන් මාර්ගය තමයි මම ගියේ. ඒන් තමයි මම බලාපොරොත්තු වෙන ඉලක්කය සපුරා ගත්තේ. හොඳයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දකිනවා මේ වෙළඳ පොලේ අපි ගියාට පස්සේ අපි උදාහරණයකට කෙසෙල් කියන පළතුර ගත්තොත් මේ ආවරණය පිටත ආවරණය බොහොම මේ ප්‍රසන්න විදිහට අපි වෙලදී ගන්න ආහාරය දකින්නට පුරුවන්. නමුත් සමහරවිට අපි මේ gedara ඔබ කියන විදිහට රසායනික ද්‍රව්‍ය නොයොදා අපේ නිෂ්පාදනය කරන කෙසෙල් කනක කෙසෙල් ගෙඩියක මේ ආවරණය එහෙම නැත්නම් මේ පිටත ලක්ෂණ එහෙම ප්‍රසන්න නොවන අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් මේවා පාවිච්චි කිරීම සඳහා මේ ප්‍රසන්න බව මේ අලුත් බල තියාගන්න භාවිතා කරන රසායනික ද්‍රව්‍ය මේ වගේ කාරණාවන් කොහොමද අපේ ජනතාවට බලපාන්නේ? මේ වගේ කාරණාවන් පිළිබඳව ඔබේ අධ්‍යයනය තිබෙනවා? ඒකට හේතුවක් තියෙනවා. අද අපි ප්‍රධානම දේ තමයි අපේ දේශීය බීජ ටික අපි නැති කර ගැනීම. අපේ සම්ප්‍රදායික කෙසෙල් වර්ග අපි වවන එක අතහැරියම. අතහැරලා දැම්මහම මේ ගැටලුව වෙනවා. ඒක කරන්න කලින් අපේ ලොකු වැරද්දක් අපි අද කරලා තියෙනවා. අපේ දොඩම් ටිකට මොකද උනේ? බිබිලේ දොඩම් ටිකට මොකද උනේ? පිට රටවල් වලින් ගෙනාපු රෝග මේවට ඇතුල් වුණා. ඇත්තට ඒ කතාව විතර වැදගත්. මොකද දැන් අපේ ශ්‍රවණ කලාපයට ආйти ශ්‍රාවකින් පිරිසකුත් ඉන්නවා මේ බිබිල ප්‍රදේශයේ. ඒ නිසා අපි මේ කතාව ටිකක් අපි සඳහන් කරමු. මොකද පිට රටින් ගේන දේවල් විකුණ ගන්න බහුජාතික සමාගම් ඒ රටවල් වල නිෂ්පාදන අලෙවි කරගන්න මේ රටවල් වල නිෂ්පාදන අඩාල කරන්න මේ රටේ දේශීය ඥානය නැති කරන්න ඒගොල්ලෝ උත්සාහ ගත්තා. ඒක උත්සාහ ගත්තේ ප්‍රතිඵලයක් තමයි ඒක උනේ. ඒ විදිහට දැන් මේ මෑත කාලින මම දැකපු දෙයක් තමයි මේ පිට රටින් ගෙන කිලෝ peer. මේ කිලෝ peer ගෙන්න ගත්තට පස්සේ අපේ peer ගස්වල ඔක්කොගෙම පණුව බෝ වෙන්න ගත්තා. එච්චර කල් අපේ peer ගස්වල පණුව හිටියේ නැහැ. ඒක බරපතල ගැටලුවක්. එහෙනම් ගැටලුව තියෙන්නේ අපි ගාව මේ දේවල් ගෙනීම. මේ ලංකාවට ගෙනීමේදී මේවට ප්‍රමිතියක් නැහැ. ඇයි අපිට රටින් ගේන්නේ? අපේ නිෂ්පාදනය කරගන්න බැරි ඇයි? ඇයි අපේ පළතුරු ටික අපේ ජනතාවට කන්න දෙන්න බැරි ඇයි? වැල ගෙඩියක් හැදිලා කොච්චර ගස් යට ඉදී යනවා. මේකේ තියෙන ගුණාත්මක පැත්ත කවුරුත් හිතුවද? වර්ග ගෙඩියක් වැටිලා කවුරුවත් කන්නේ නැහැ. මේක පැත්තකට විසි කරලා තියෙනවා. ඕකේ ಗುಣ දන්න අය විතරයි කෑවේ. අද විද්‍යාවෙන්ම ඔප්පු වෙලා තියෙනවා කැන්සර් වලට එහෙම නැත්නම් පිළිකා රෝගයට මේ ඔසුවක් කියලා මේ ආහාර දේශීය ආහාර ප්‍රතිඔක්සිකාරකගේ වැඩි වැලවල වර්ගවලටත් වැඩි වැලවල ඒ විතරක් නෙමෙයි තරුණ භාවය රැගෙනවා. වැල ආහාරයට ගැනීම වර්ග ආහාරයට ගැනීම. ඒ කියන්නේ නිරෝගී බව තියෙනවා. පෝෂණයේ පැත්තත් එහෙමම තියෙනවා. මේ පැත්ත අපි සම්පූර්ණයෙන්ම අතහැරලා කතාවටත් කියනවා දන්වතු ආශ්‍රිතව ඉන්න කාන්තාව වයසට යන්නේ නැහැ කියලා. දන් වෙන ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශාවට ඉන්න කාන්තාවන් වයසට යනවා පේන්නේ නැහැ කියලා. මොකද දන් කියන දම් පාට තියෙන දන් ගෙඩියේ තියෙන විශේෂය තමයි වයසට යන එක නිරෝගී තරුණ භාවය රකින්න. ඒ වුණාට දන් ගෙඩිය පුංචි ඒකේ තියෙන ගුණාත්මකකම කොහොමද? ඒ වගේම තමයි අපේ වෙරළු ගෙඩියේ කොච්චර ගුණයක් තියෙනවද? අපි මේ ගේන ඇපල් ගෙඩියක් විස වර්ග 150 200ක් ගහපු ඇපල් ගෙඩියක් කනවා අපි. ආහාරයට ගන්නවා. දරුවන්ට දෙනවා. එනමල්ලේකුත් තියෙනවා වගේ නරක් වෙනවට.
ඒක පැහැදිලිවම කුණු ගොඩට අපි දිරන්න කුණු කසල දාන තැනක් තියෙනවා නම් එතෙන්ට ගිහිල්ලා ඇපල් ගෙඩියක් තිබුණත් කවදාවත් ඒ ඇපල් ගෙඩිය එහෙමම තියෙනවා. ඒක තමයි කෙසෙල් වලටවත් මම කියන්නේ පිටින් ලස්සන කරන්න හෝ දෙමුහුන් කරපු වර්ග වලට මොනවා හෝ ආදේශකයක් මේකට ඇතුල් කරලා තියෙනවා. ස්වභාවිකව තියෙන peer ගෙඩියක් කඩලා දවසයි නැත්නම් දෙකයි අපිට තියාගන්න පුළුවන්. වත්තෙන් කැඩුවත්. කෙසෙල් ගෙඩිය ගත්තේ ඒකයි. ගස්ලව් ගෙඩියක් වුණත් ඒකයි. එහෙමනම් මේ ස්වභාවික බව නැති වෙලා තියෙන්නේ මේවා කල් තියාගන්න ක්‍රමයක් ප්‍රයෝගික කරලා තියෙන මොනවා හෝ දෙයක් කරලා තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් මෙච්චර කල් තියාගන්නේ කොහොමද කියන දේ. එහෙනම් මේක තියාගන්න මේ සත්තුන්ගෙන් හානි වෙනවට මේවට අනිවාර්යයෙන්ම පලිබෝධනාශකයක් හෝ දෙයක් එහෙම නැත්නම් මොකක් හෝ ආලේපයක් ඇතුල් කරලා තියෙනවා කියන දේ අපිට විද්‍යාත්මකව ඕනේ. මේ මනසෙන්ම හිතලා තේරුම් ගන්න බැරිද? මෙහෙම ගැටලුවක් තියෙනවායි කියලා. ඒ හින්දා තමයි නැවත දෙමුන් වලට වඩා ඒ කියන්නේ ඥාන වෙනස් කරපු හෝ විවිධ වර්ග වලට යන අපි තාමත් අපේ දේශීයම අපේ සම්ප්‍රදායික කෙසෙල් ටික වවා ගන්න ඔය ගැටලු සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අපේ දේශීය ගස්ලබු ගෙඩියක් අද හොයාගන්න තියනවාද? අපේ පැපොල් අද නැහැ. අද අපි කන්නේ වස සහ වඳ පැපොල් ගෙඩියක් කන්නේ. ඒකේ වස කියන්නේ ඒක ඇත්තෙන්ම ඒක වවන්න යොදා ගන්න කෘෂි රසායන ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක්. අපි එදා ගස්ලබු අපි හිටෙව්වෙත් නැහැ වතු වල. අපේ වත්තේ ගස්ලබු හිටෙව්වේ නැහැ. අපි නෙමෙයි ගස්ලබු හිටෙව්වේ කපුටා. කොහා? ගස්ලබු හිටෙව්වේ ඒගොල්ලෝ. අපි ගස්ලබු හිටෙව්වේ නැහැ. ඒගොල්ලෝ කාලා ගිහිල්ලා එක එක තැන් වල දානවා. ඒ ටික පැලවුණා. දෙකේ වලවල් අපි කැපුවෙත් නැහැ කොහා හැරුවෙත් නැහැ. ගස් හැදුනා. අපි දන්නේ ගෙඩි ඉදලා තියෙනකොට අපි ගිහිල්ලා ලීයකින් ඇනලා ගෙඩිය කඩාගෙන ආවිල්ලා කනවා. අන්න ඔහොම තිබිච්ච රටක්. එහෙම ගස් කොළන් හැදෙන රටක්. තාමත් හැදෙනව නැත්තේ නෑ. ඉඩමක් නඩුවකට පැටලලා අවුරුදු 3-4ක් යනකොට නඩු කියලා යනකොට මේක වනාන්තරයක් වෙන රටක්. මඤ්ඤොක්කලියක් රෙදි වලට හිටවුවාම උස්සලා තිබ්බහම මාසෙකමාරක් දෙකක් යනකොට එළියේ තල බහින රටක්. කොරහෙන් විසි වෙන තක්කලියට වැටිලා තක්කලි හැදෙන රටක්. හොඳයි දැන් මේ ඔබ එක තැනක සඳහන් කරා මේක මේ ශ්‍රී ලංකාවේ තිබුණ තාක්ෂණයක මේක අලුත් තාක්ෂණයක් නෙමෙයි කියන කාරණේ පහුගිය සතියේත් ඔබ සඳහන් කරා. දැන් මේ ඔබ කියන විදිහට මේ තාක්ෂණය අපෙන් වියකුනේ ප්‍රධාන වශයෙන්ම ප්‍රබල ජාතීන් තුනකට අපි වසර ගණනාවක් යටත් විදිත යක් බවට පරිවර්තනය වෙලා තිබුණා. ඉංග්‍රීසි ලන්දේසි සහ පෘතුගීසි කියන මේ ප්‍රධාන යටත් විදිතවාදීන්ගේ මෑත ඉතිහාසය පිළිබඳව ගත්තොත් දැන් ඔබ හිතනවද මේ යටත් විදිත යක් බවට පරිවර්තනය වීම ඔබ කියන මේ තාක්ෂණය අපෙන් යටපත් වීමට හේතු වුණා කියන කාරණාව? පැහැදිලිවම. මොකද අදත් අපි යටත් විජිතයක්. අපි අද මේ වෙනකොටත් එදා කතා කරපු ඒ රටවල්ම තමයි අද ඉන්නේ ලේබල් එක වෙනස් කරගෙන. අධිරාජ්‍යවාදීන් අද ඉන්නේ බහුජාතික සමාගම් කියන ලේබල් එක. ලෝගෝ ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ අපි ගාවට. ඒගොල්ලෝ ඉන්නවා. යටත් විජිත රටවල් විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ රටවල් ඒවා කුෂිකර්මයේ මත යැපෙන රට ශ්‍රී ලංකාව. එතකොට මේ කුෂිකර්මයේ මත යපුණු ශ්‍රී ලංකාව මේගොල්ලෝ නිදහස් කළේ මේ කුෂිකර්මය අල්ලගෙන. එතකොට තෙල් තියෙන රටවල් නිදහස් කළේ ඒ තෙල් ටික අල්ලගෙන. නමුත් රටවල් නිදහස් ඒගොල්ලෝ බහුජාතික සමාගම් හරහා මේ රටවල් අල්ලගෙන ඉවරයි. ඒ කියන්නේ තාමත් අපි ඔප්පු කරන්න පුළුවන් සාධක තියෙනවා. මොකද කෘෂි රසායන අද ගෙන්නුවත් අපේ රටට අද අපිට ඒකට ගොවියට දෙනවට වඩා සහන ආධාර මත දෙන්නේ විශාල මුදලක් මහ භාණ්ඩාගාරයෙන් මේ සඳහා ගෙවනවා. පෝරමල්ලකට. ඒ කියන්නේ 16000 පෝරමල් 16500ක පමණ පෝරමල්ලක් තමයි අක්කරයකට වපුරන්න දෙන්නේ රුපියල් 1000කට. ඉතුරු 15500ම ගෙවන්නේ මහ භාණ්ඩාගාරයෙන් කියන්නේ මේ රටේ සියලුම දෙනාම ණය වෙලා කරන්නේ ඔක. ඒ හින්දා අද මිරිස් ගහක් හිටෙව්වොත් ගෙවත්තක රසායනික පොර දැම්මයි කියන්නේ එහෙනම් කප්පන් ගෙව්වේ නැද්ද
සුද්දට. පැහැදිලිනේ එතන අද තාම යටත් විජිතයක් කියලා. මේවා නැති කරගත්තේ කොතෙන්ද අපි? මේවා නැති වෙන්න හේතුව ඇයි? දේශීය ඥානය පැත්තකට දැම්මා. ඒවා වැහුවා. මේ ටික ඒගොල්ලෝ ක්‍රමානුකූලව සිද්ධ කරපු දේවල්. කාලීනව අපේ දේශීය බස නැති කරලා දේශීය ඥානය නැති කළාම බස නැති කළාම අපිට ඥානය ගන්න විදිහක් නැහැ. එතනින් එහාට. ඒක ගලාගෙන ඉන්නේ නැහැ. ගලන් එන්න විදිහක් නැහැනේ. ඒක වෙනස් කළා. අපි මේ හෙළයෝ ලංකාවේ අපි වැඩ කළේ කලට වෙලාවට. කලට වෙලාවට වැඩ කරා. දැනුත් කලට වෙලාවට වැඩ කරනවා. අතේ ඔරලෝසුව බැඳගෙන තිබ්බට ඔෆිස් එකට යන්නේ 8ට යන්න ඕනේ 10ට. නමුත් ඔරලෝසුව බැඳගෙන යනවා. නමුත් ඔන්න ඔතනත් නෙමෙයි අපේ කලට වෙලාවට වැඩ කිරිල්ල. අතේ තියෙන ඔරලෝසුවවත් නෙමෙයි. අපි එදා කල කියන දේ ගත්තේ චන්ද්‍රයාගේ කලාවත් සූර්යාගේ වෙලාවත්. කලට වෙලාවට උනේ ඒකයි. ඒක පැහැදිලි කරනවා නම් කල කියන්නේ කලාව. කලාව කියන්නේ චන්ද්‍රයාගේ කලා 28ක් තියෙනවා. චන්ද්‍රයා අපිට පේන්නේ මාසයක් තුල 28 ආකාරයකට. කුෂිකර්මයේදී වැදගත්ම වෙනවා චන්ද්‍රයා. මම හිතන්නේ මම කලින් වැඩසටහනේ කලින් දවසේ වැඩසටහනේ මේ ගැන කතා කරා සූර්යාගේ වර්ණාවලිය ගැන කතා කළා. ඒ වර්ණාවලිය තෝරගන්න අපිට ඕනේ වුණා සූර්යාගේ වෙලාව. වෙලාව කිව්වේ ඔරලෝසුවේ වෙලාව නෙමෙයි. පීරියඩ් එක. එහෙම නැත්නම් දැන් අපි කියනවා මගේ මේ දවස්වල වෙලාව හොඳ නැහැ. ඔරලෝසුවේ වෙලාව නෙමෙයිනේ හොඳ නැහැ කියන්නේ. මේ පරිච්ඡේදය මේ කාල පරිච්ඡේදය මගේ හොඳ නැහැ. එහෙමනම් මේ සූර්යාගේ වර්ණාවලිය කාල පරිච්ඡේද වෙන් කරගෙන අපි කුෂිකර්මයේ ඒ අනුව කළා. කල්යල් බැලුවා. වෙලාව කියන දේ ගත්තා. එහෙනම් සූර්යාගේ වර්ණාවලිය කොහොමද සමකයේ ඉඳලා කර්කටක නිවර්තනයේට ඒක කන්නයක් තුල සූර්යාගේ වර්ණාවලිය වෙනස් වෙන්නේ කොයි ආකාරයේ ඒ ආකාරයට තමයි ගනුදෙනු කළේ ශාක හිටුවේ. මුල් අදින කාලේ හොයාගත්තා. අතු බෙදෙන කාලේ රිකිලි අදින කාලේ දැනගත්තා. මල් පිපෙන කාලේ දැනගත්තා. ගෝයන් ගහ හැදුවේ ඒ ආකාරයට. එතකොට චන්ද්‍රයාගේ බලපෑම චන්ද්‍රයා කලාව කියන දේ තේරුම් ගත්තා. කලාව වෙන් කරගත්තේ කර්ණයේ විදිහට. සිංහ කර්ණය, දිවි කර්ණය, ඌරු කර්ණය, ගජ කර්ණය, එළු කර්ණය, ගව කර්ණය, කුකුළු කර්ණය ඔය විදිහට කර්ණ වෙන් කරගත්තා. ඒ කර්ණ වල තමයි ගොවිතැන් කළේ. සිංහ කර්ණයට වැට ගැහුවා. සිංහ කර්ණයට වැට ගැහුවාම මම කලින් දවසේ කතා කළා වගේ විදුලියක් ඇතුල් කරලා තියෙන්නේ. සිංහයාගේ ඉව තියෙනවා කියලා අපේ ගොවියෝ කිව්වේ. ඒ සිංහයාගේ ඉව තියෙන හින්දා සත්තු ගොවි පොළට ඇතුල් වුණේ නැහැ. ඒ වැටේ තියෙන සිංහයාගේ ඉව. දිවි කර්ණය අල්ලලා අපි ඇට ටික පොළොවට දැම්මා. හිටෙව්වේ දිවි කර්ණයෙන්. දිවි කර්ණයෙන් හිටෙව්වහම දිවියගේ ඉව තියෙනවා මේ ශාකයට. ශාක ජීවීන් හැම වෙලේම පුරුදු වෙලා තියෙනවා. ශාක ජීවීන් ජීවත් වෙන්නේ පොළොවෙන් ඉස්සුවොත් හෝ ගහක් පොළොවෙන් උඩට උස්සලා ගත්තාම ගහ බය වෙනවා. එයා අන්තරීක්ෂක ශක්තිය විශ්වයේ තියෙන වර්ණ උරා ගන්නවා. ඒකින්ද නැකත් වලට හිටෙව්වා. ගහ ගලවලා ගත්තා. නැකත පොකුරු යෝගයක් කළා හිටෙව්වා. ඒ හිටෙව්වේ ඒ වර්ණාවලිය අර සූර්යාගේ දුෂ්‍ය වර්ණාවලියම තරුව ග්‍රහලෝක වලට වැඩිලා ඒවා පරාවර්තනය වෙලා එනකොට ඒ වර්ණ ටික අල්ලගත්තා. ඒවා පුස්කර යෝගයක් කියලා යෝග තිබුණා. පුස්කර යෝග වලට හිටෙව්වා. පොඩි පැල කාලේ පොඩි කාලෙම ගහේ පඳුරු දාලා අතු දාලා පොකුරු පිටින් ගෙඩි හැදෙන්නේ. ඒ ඥානයක් තිබුණා. ඒ විදිහට තෝරගත්තා. ඊට පස්සේ ගජකර්ණයෙන් අපි ගත්තේ නැහැ. ගජකර්ණයට දිලීර හැදෙනවා. ගස් මහත් වෙනවා. දිලීර රෝග වැඩි. ඒකින්ද ගජකර්ණයේ තියෙන දවස්වලට හිටෙව්වේ නැහැ. කුකුළු කර්ණයෙන් හිටෙව්වේ නැහැ. කුරුල්ලන්ගේ හානි සිද්ධ වෙනවා. සත්තු කනවා භෝග. එළු කර්ණයෙන් හිටෙව්වේ නැහැ. එළුව කෑවා වගේ ගස් හැදෙන්නේ නැහැ. කොළ වැවෙන්නේ නැහැ. ඒක ගත්තේ නැහැ කුෂි කර්මයට. ගව කර්ණය ගත්තේ නැහැ. සත්තු ගවෙන්ගෙන් හානි වෙනවා. කන හින්දා.
ඒකින්ද මේ ඒ වගේ වෙලාවකට ඒ කාලය තුල සබහාදහම ඉබේම වැටෙන කර්ණේ තියෙන ලාට වැටෙන කොස් හැටේ වැටිලා රූස කොස් ගහක් වෙනවා. හරක් කොච්චර හිඳ වත්තක හෝ එළුව ඉන්න වත්තක හරි කොස් පැලේ හැදෙනවා. අන්නේ වෙලාවට නැගතට වැටෙන එක. ඕක දැනගෙන අපේ ජ්‍යොති වේදයේ තුල ජ්‍යොතිෂයෝ එහෙම නැත්නම් අපේ ගණිතඥයෝ මේ නැකත් ටික හැදුවා. මේ වෙලාවල් ටික හැදුවා. හදලා ඒ වෙලාවල් ප්‍රයෝජනට ගත්තා. මේ විෂය ඇත්තෙන්ම ජ්‍යොති වේදය කියන දේ කතා කරන්න ඕනේ. ඒක බොරුවක් නෙමෙයි. ඒක සූර්යාගේ වර්ණාවලිය තේරුම් ගැනීමක්. සූර්යාගේ වර්ණ වෙනත් ග්‍රහලෝකකට වැටලා පරාවර්තනය වෙලා පෘථිවියට එන වර්ණාවලිය තේරුම් ගැනීමක් එතන තියෙන්නේ. ඊට එහායින් තියෙන විවිධ ග්‍රහලෝකවල එන කිරණ පවා බලපෑමක් වෙනවා. මේ සත්ත්ව ජීවීන්ට හා ශාක ජීවීන්ට මේ පෘථිවියේ සියලුම සිද්ධාන්ත වෙනස් වෙනවා යම්කිසි ග්‍රහලෝකයක වෙනස් වීමක් සිද්ධ වුණොත්. බයකුත් වුණා පහුගිය කාලේ 2012 වෙනිදාට මොකද වෙන්නේ කියලා ලෝක විනාශයක් සිද්ධ වෙයිද කියලා හැමෝටම. නමුත් අපි එදින්දි ඊට දින කිහිපයකට කලින් මම මගේ වෙබ් අඩවියක මම ඒක සඳහන් කරලා තිබ්බා මෙහෙම සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ වෙන්නේ වෙන කතන්දරයක් කියලා. එදාට වෙන්නේ ඕක මේ සිද්ධ වෙන්නේ අපේ පෘථුවිය වෙන අක්ෂයක් මත ගමන් කරනවා. ඒ කියන්නේ පෘථුවිය ඇලය තියෙන අංශක 23මාරක්. මේ ඇලය අපි පාවිච්චි කළා උදැල්ලට මිට ගැහුවේ අංශක 23මාරක් ඇලේට. මට මතකයි මම ඔබතුමත් එක්ක මේ ගැන කතා කළා මීට කලින් වැඩසටහන. එතකොට බියමන තිබ්බේ අංශක 23මාරක් ඇලේට. පන්සලේ බුද්ධ රූප හැදුවේ හැඩයට නේත්‍රා තිබ්බේ. ඒ විශ්ව ශක්තිය එකතු වෙන තැන. විශ්ව ශක්තිය ප්‍රයෝජනට ගන්න ඕනේ. ඒ පෘථිවිය ඇලය වේගතරුවේ ඉඳලා විනස්තරුව පැත්තට අවුරුදු 72000කට සැරයක් වෙනස් වෙනවා. ගමන් කරනවා. ඒ ගමන් කරනකොට උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය වෙනස් වෙනවා. ඒ පැති වල ගස් හැදෙන්න ගන්නවා. ඒ පැති වල ගස් හැදෙනවා අනිත් පැති වල අයිස් මිදෙන්න ගන්නවා. ඔක හිමින් හිමින් සිද්ධ වෙනවා. දැන් 2012 21 උනේ එක පැත්තකට ගමන් කරලා නැවත අනිත් පැත්තට ඇලේ ගමන් කිරීම. ඒ ගමන් කිරීම තුළ ටිකෙන් ටික ස්වභාවදහම අපිට නොපෙනෙන ආකාරයේ වෙනස් වීම සිද්ධ වෙනවා. වැසි වෙනස් වෙනවා. කාලගුණය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම සිද්ධ විය යුතුයි. හැම දෙයක්ම පෘථිවියේ ආරම්භයේ ඉඳලා වෙනස් වීමක් සිද්ධ වුණේ නැත්නම් තාමත් අපි ඉන්නේ වායු වලින් පිරිච්ච පෘථිවියක මිසක් ජීවින් ඉන්න පෘථිවියක නෙමෙයි. ඒ කාලගුණය වෙනස් වීම සිද්ධ වෙලා ටිකෙන් ටික සූර්යාලෝකයේ පොළොවට වැටෙන තත්ත්වයට ඇති වෙලා ගිනි කඳු ඇති වෙලා ගිනි කඳු වලින් මීතේන් වායුව පිට වෙලා අකුණු ගහලා සාගර හැදිලා වතුර පිරීලා පෙඳ පාසි හැදිලා ඊට පස්සේ මීමන ශාකේ ඉඳලා ඊළඟට ගස් හැදිලා විශාල වනාන්තර හැදිලා ඒ තුළට සත්තු වෙනකම් මේ පෘථිවියේ කාලගුණ වෙනස් වීම සිද්ධ වුණා. අදත් ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනවා. නමුත් ගහක ගෙඩි හැදෙන එක වෙනසක් වෙන්නේ නැහැ. ගස් ඒවා තේරුම් අරගෙන තියෙන්නේ. එහෙනම් කාලගුණ වෙනස් වීම සිද්ධ වුණයි කියලා අපි හැම වෙලේම කතා කළාට නමුත් ගස් කොළන් වල ගෙඩි හැදීම අඹ වාරයට අඹ හැදෙනවා කජු වාරයට කජු හැදෙනවා ඒ සිද්ධිය වෙනවා. එහෙනම් ශාක ජීවින් එක අහනුව හැඩ ගැහෙනවා. අපි මේ කාලගුණය හැඩ ගැහෙන ක්‍රමවේදය දැනගෙන අපි කුෂිකර්මය කරගෙන යා යුතුයි. අන්න එතෙන්දි තමයි මේ සබහාදහම ගැන අවබෝධයක් නැත්නම් මේ කුෂිකර්මය ගැන කතා කරන්න බෑ. මේ සබහාදහම කුෂිකර්මය කියන දේ අපි කියන්නේත් ඒකයි. සබහාදහම තුළ කොහොමද ශාකයක් හැදෙන්නේ? කොහොමද සිද්ධ වෙන්නේ? වනාන්තරය තුළ කොහොමද වෙන්නේ? සිංහ රාජ්‍යය තුළ කොයි ආකාරයෙන් සිද්ධ වෙන්නේ? අපේ පිළිගන්න ගත්තොත් පිළිගන්නේ ගස් හැදෙන්නේ කොහොමද? කියන දේ තමයි අපි මේ කතා කරන්නේ. අපි දකිනවා. හොඳයි මං හිතන්නේ මේ ඔබත් එක්ක බොහෝ තොරතුරු කතා කරන්නට පුළුවන්. අපි වැඩසටහනේ ගීතමය විරාමයේ වෙරෙන්නේ මෙන්න සෝදානම් ආදරණීය මිතුරුනි. අදත් අපි ගොවියර්ණ වෙන් කරන්නේ සබාදහම් ගොවිතැන පිළිබඳව කතා කරන්න. අපි ලස්සන ගීතයක් අහමු. ඊට පස්සේ ආයමත් මේ ලස්සන කතා බහට එකතු වෙමු. රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල ගොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9ට ඌව ගුවන් විදුලියෙන්
දොළොස්සක් පැල්ල නැතිනේ අකාල මහවැයි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායනතුරු හිටිපියවර හිටියා ඔබ අම්මේ නුවර වීදියට කරගෙන නින්දාවැයි වැගිරුණදා බිරිඳකගේ සිනේගියා යෝධ ඇලේ නැම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මුදුලඟ අඬලන කොට ඔටුන්න බිමදාදුවගෙන එන්නද එක පිම්මේ මං ඉනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9ට ඌව ගුවන් විදුලියෙන් හොඳයි ගීතම විරමයෙන් පස්සේ අපි අයමත් ගොවර්ණි කතාව හින්නේ අපේ අද වැඩසටහනත් සුබාදහම් ගොවිතන වෙනුවෙන්මයි දැන් ඉන්ද්‍රීත් මහත්මයා අපි මේ කතා කරන්න ඕනි කාරණාවක් තමයි ඔබ පහුගිය සතියේ සඳහන් කරා කෙටියෙන් මේ දේශීය වී ප්‍රභේද සම්බන්ධයෙන් ඇත්තටම මේක හරි රසවත් මාතෘකාවක් වෙනවා මොකද දේශීය ප්‍රභේද පිළිබඳව කතා කරද්දී මේ සෝඳැල් පච්ච පෙරුමාල් කුරුළුතුඩ මේ වගේ ප්‍රභේද පිළිබඳව දැනගන්න මම හිතන්නේ අද පරම්පරාවේ ඇත බොහොම කැමැත්තෙන් ඉන්නවා යම් තොරතුරු කිහිපයක් මම කැමති ඔබෙන් දැනගන්න මේ දේශීය වී ප්‍රභේද සම්බන්ධයෙන් අපේ මිතුරන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ බීජ වර්ග දේශීය වී වර්ග ප්‍රභේද 1000ක් 2000ක් විතර තිබිච්ච රටක්. අද ඒ ටික නැති වෙලා. නැති කරගත්තා. මේ වර්තමාන කුෂිකර්මය තුල අපි දුවන්න ගිහිල්ලා ගොඩ වැඩි කරගැනීමේ චේතනාවෙන් ගිහිල්ලා තියෙන ගොඩක් නැති කරගෙන තියෙන්නේ. ඉතින් ඒ වුණාට මේකේ ගෞරවය දෙන්න ඕනේ කොටසක් මේ රටේ ඉන්නවා. ඇත්තම ගම්වල ඈත ගම්වල ඉන්නවා තාම අපේ ගොවි මහත්තුරු මේ දේශීය බීජවල දේශීය වීවල හෝ බීජවල වටිනාකම ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ පණ වගේ රකින්නවා.
අවුරුදු 10 ගාණක් මේවා රැකගෙන ආවා. මේවා ආරක්ෂා කරගෙන ආවා. මොකද මේවා තියෙන ඖෂධීය වටිනාකම ඒගොල්ලෝ දන්න හින්දා. ඒගොල්ලන්ට ඒ ගෞරවය ප්‍රණාමය දෙන්න ඕනේ අද මේ වෙනකොට. ඒගොල්ලෝ හින්දා තමයි අද මේ යම් කිසි අතලොස්සක් මේ ප්‍රමාණ රැකිලා තියෙන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ යම් යම් කණ්ඩායම් විශේෂයෙන් ඕමගම ඉන්න ගුරුසිංහ මහත්තයා වගේ පුද්ගලයන් ඒ වගේ කණ්ඩායම් මේක රකින්න උත්සාහ ගත්තා. මේක රැකගෙන ආවා. ඒ වගේ මොකද රකින්න හේතුව මේවා තියෙන ඖෂධීය වටිනාකම. මේකේ ගුණාත්මකකම. මේවා ලංකාවේ විතරයි තියෙන්නේ. ආයි අපෙන් නැති වුණොත් ලෝකෙටම නැහැ. වෙන ඕන දෙයක් කොහේ හෝ තියෙනවා. ගේන්න පුළුවන් අපිට. මේවා තියුනේ ලංකාවේ විතරයි. දුර්ලභයි. මැණික් ලංකාවේ නැතුවට තව රටවල මැණික් තියෙනවා. මුතු තියෙනවා. නමුත් මේ දේශීය බීජ අපෙන් නැති වුණොත් ලෝකෙටම නැහැ. ඉතින් මේවා රැකගෙන ආපු අයට අපේ ප්‍රණාමය දෙන්න ඕනේ. අපේ ගම් වල ඉන්න ඈත ගොවි මහත්තුරු, ගොවි රජවරු ඇත්තෙන්ම උදැල්ලක් ගන්නවත් සල්ලි නැති මේ පුද්ගලයෝ. උදැල්ලක් ගන්නවත් සල්ලි නැහැ මේ අයට. ඒගොල්ලෝ තමයි මේවා රැකගෙන ආවේ. ළමයට ඉස්කෝලේ ගෙනියන්න පොත් දෙකක් අරන් දෙන්න සල්ලි නැහැ. අපෙත් යුතුයකමක් තියෙනවා. සමාජයේ යුතුයකමක් තියෙනවා. මම මේ සමාජයට කියන්නේ අද මේ පණිවිඩය දෙන්නේ ඒ වගේ එවැනි ගොවි මහත්තුරු ඉන්නවනම් හඳුන ගන්න. ඒ ගොවි මහත්තුන්ට අත දෙන්න, උදැල්ලක් අරන් දෙන්න, දරුවෙකුට පොතක් අරන් දෙන්න. ඉස්කෝලේ යන්න යුනිෆෝම් එකක් මහගන්න රෙදි කෑල්ලක් අරන් දෙන්න. සපත්තු දෙකක් අරන් දෙන්න. ඒ දරුවෙකුට ඉස්කෝලේ යන්න පෑනක් අරන් දෙන්න. උදව් කරන්න. අහක බලාගෙන යන්න එපා. ගිය තැන වැඳලා ගොවි මහත්තයාට කතා කරන්න. මොකද මේ ටික රැකගත්තේ නැත්නම් අපිට ජීවත් වෙන්න වෙන්නේ, අපේ දරුවෝ ජීවත් කරන්න වෙන්නේ. ඒ තරම්ම ඖෂධීය වටිනාකම මිල කරන්න බෑ. නිරෝගීකම තමයි උතුම්ම පරම ලාභය. එහෙමනම් මේ දේශීය බීජවල ගැබ් වෙලා තිබුණේ නිරෝගීකම. මේකේ තියෙන තනිකරම මේවා ඖෂධ, පෝෂණය, තුන්දොස් නසන ආහාරය. මේ දේශීය හාල් වල තියෙන, දේශීය අලබතල වල තියෙන එකයි. ඒවා අපේ ධාන්‍ය වල තියුණා. අද ඒවන්න මිනේරි ටික, කුරක්කන් ටික, තල ටික ඕවා අපි නැති කරගත්තා. කොහොමද පච්ච පෙරුමාල් හාල්? සමහරු උඩබිම බලන පච්ච පෙරුමාල් කියනකොට, හාල් කියනකොට සුවඳල් හාල්. සුවඳල් කියන එක කෙසෙල්කන් කියලා හිතා ඉන්නේ. සුවඳල් කිව්වම කෙසෙල්කන්ද කියලා අහනවා. ලංකාවේ ඉඳගෙන මට කේන්ති යනවා ඒවා අහනකොට. ඒ යන්නේ මේ ලාංකිකයෙක්, ගෘහණියක්. සුවඳල් කියන්නේ කෙසෙල් දහනවා. කාගේද වැරද්ද? අපේම වැරද්ද. අද මාධ්‍ය තුලින්වත් මේ ගැන කතා කරනවා අඩුයි. හැබැයි මෑතක සිට නම් මේ ගැන පොඩි අවධානයක් අපේ ජනතාව අතර පොඩි උමනාවක් තියෙනවා. වස කනවයි කියන එක දැනගෙන තියෙනවා. මේ වහකන්නේ කියලා. ඒකෙන් හින්දා මේ ගැන ටිකක් හොයනවා. මට මතකයි මීට අවුරුදු 10කට 12කට කලින් මේ ගැන කතා කරනකොට කන්දිගම මහත්තයාට එන්න කියලා වැඩසටහනක් කරමු කියලා ගොවියන්ට අපි ආරාධනා කරනවා. ගොවි සංවිධාන වලට ගිහිල්ලා කතා කරලා වැඩසටහනට මම එතුමාත් එක්කගෙන යනකොට 5 දෙනෙක් නැත්නම් 6 දෙනෙක් ඉන්නවා. මට හිතට දුකයි. තිලකන්දිගම මහත්තයා කියනවා ඉන්ද්‍රිත් මහත්තයා එක්කෙනෙක් මට හිතියොත් ඇති මේ දේ තේරුම් ගන්න. ওই විදිහට මට මතකයි සුනිල් මාධව එක්තරා දවසක එයාගේ පුවත්පතේ ඔය ගැන ලියලා තිබුණා. ඒෂ මාධවදී සුනිල් මාධව ප්‍රේමතිලක මහත්මයා. ඔය විච්ච සිදුවීම ඔය ආකාරයට. එතෙන්දී එතුමා කිව්වෙත් මේක එක්කෙනෙක් හරි ක්‍රියාවට නම් වෙනවා නම් මේක කෙරෙන්න ඕන දෙයක්, හොඳ දෙයක්. ලක්ෂ ගාණක්වත් මිනිස්සු එකතු වුණාට වැඩක් නැහැ. ප්‍රයෝජන ගන්න මේක අවබෝධ කරගන්න පුළුවන් එක මිනිහෙක් හිටියොත් ඇති කියලා. අපි කියන්නේත් ඒකයි. අපි ඒකයි මේ ගෙයින් ගෙට යන්න මේ ගැන කතා කරන්නේ. එහෙනම් මේ හාල් ටික රැක ගන්න ඕනේ. මේ වී ටික අපි රැක ගන්න ඕනේ. මේකේ තියෙන වටිනාකමක් තියෙනවා. මම කලින් දවසක කිව්වා වගේ සුවඳල් කියන හාල තුන්දොස් නසනවා. සීනි මට්ටම පාලනය කරනවා. මඩතවාලු කියන හාල මට මතකයි. අපේ හිතවත් කුපනිස
මහත්මියෙකුගේ එයාගේ මහත්මයාගේ සීනි මට්ටම වැඩි වෙලා කකුල කපන්න ඕනේ කිව්වා දනිස්සගාවින් වෛද්‍යවරු. තිලක්කන්දක මහත්තයා රට වටේ දුවලා සෑහෙන අමාරුවෙන් ඔය හාල් ටිකක් ගෙනල්ලා මෙතුමියට දුන්නා. දීලා ආයි ඉවරනකොට ආයි හොයන් එනවා. ඒ කාලේ මේව දකින්න හොයන්නවත් නැහැ. ඈත පළාත්වල තියෙන්නේ. කකුල හොඳ කළා. අද එතුමා කුඹුරු වැඩ කරනවා. කියන්න සන්තෝසයි හාල් වල තියෙන ගුණේ සීනි මට්ටම් බහැලා. අද එතුමා තනි කර අක්කර 5ක් 6ක් වැඩ කරන්නේ ඔය හාලමයි. ඒ විය තමයි වපුරන්නේ. එතුමාගේ ජීවිතේ බේරුනේ ඒ වී වලින්. ඉතින් ඔහොම සහතික දෙන්න අපිට පුළුවන් අත්දැකීමෙන්. පැහැදිලිවම. ඒ හේතුව කුපනිස නෝන කෙනෙකුගේ මහත්තයෙක්. කුෂ්ව කර්ම පරීක්ෂණ සහ නිෂ්පාදන සහකාරවරයෙක්. ඉතින් එවැන්නේ අත්දැකීම් තියෙනවා. මේවා තියෙන ඖෂධීය වටිනාකම අපි දන්නවා. පච්ච පෙරුමාල්. පච්ච පෙරුමාල් හාල් කියන්නේ ශක්ති ජනක ආහාරයක්. දසමහා යෝධීන්ට දුටුගැමුණු රජුව යුද්ධ කරන්න කලින් රට එක්සේසත් කරන්න කලින් වැව්වේ පච්ච පෙරුමාල්. පච්ච පෙරුමාල් හාල් වවලා මේ යෝධීන්ට කණ්ඩ දීලා තමයි යුද්ධයට යව්වේ. ඉතිහාසයක් තියෙනවා. සුවඳල් හාල්ටත් ඒ වගේ. බුදුහාමුදුරන්ට කිරිපිටු දානේ පූජා කළේ සුජාතාව. සුවඳල් හාලෙන්. එන ඉතිහාසයක් තියෙනවා අපේ හාල් වලට. මේවා ඖෂධීය වටිනාකමක් තියෙනවා. මට ඒක තැනක කියන්න පුළුවන් කළු හීනටි ගැන. කළු හීනටිත් ඒ වගේ ශක්ති ජනක ආහාරයක්. ඒක පැහැදිලිවම කියනවනේ අපේ ජනප්‍රවාදයේ අන්දරේ කතා කරනවා ඒ ගැන. කළු හීනටි හාල් ගැන. අන්දරෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකත් තමයි ගලක් තියෙනවා උස්සලා අයින් කරන්න පුළුවන් ද කිව්වහම අන්දරේ ඉඳගෙන කිව්වා රජතුමනි මට මේක අයින් කරන්න පුළුවන්. හැබැයි මට කලුකුම් මසුයි කළු හීනටි හාලේ වතුයි මාස 3ක් කන්න දෙන්න කියලා. ඇයි එහෙම කිව්වේ? ඒකේ තියෙන ශක්තිය හින්දා. අන්දරේ විහිළුවට කිව්වත් හරිද ඇත්ත කිව්වා. එතෙන්දී. එහෙනම් කළු හීනටි හාල් කියන්නේ ශක්තිය ජනක හාලක් කියලා. ඒ වගේ විතරක් නෙමෙයි අන්දරේ කිරි කෑවා. අන්දරේ කිරි කෑවට අපි කිරි ගන්න නැහැ. අපි කිරි බොනවා. කිරි බොන්නේ පැටව. වහු පැටියා කිරි බොනවා, පූස් පැටියා කිරි බොනවා, බලු පැටියා කිරි බොනවා, දරු පැටියා කිරි බොනවා. මේ අපිත් කිරි බොනවා. මොන ලැජ්ජාවද? වහු පැටියා දත් ටික එනකන් කිරි බොනවා. ඉතින් තනකොළ ටික උලා ගන්න බැරිගමට. අපි දත් ඇවිල්ලත් කිරි බොනවා. අන්දරේ කිරි බිව්වේ නැහැ අන්දරේ කිරි කෑවා. කතාවලත් කියන්නේ අන්දරේ කිරි කාපු කතාව. ඒ වගේ ලාංකිකයෝ කිරි කාපු මිනිස්සු, කිරි බීපු මිනිස්සු නෙමෙයි ලංකාවේ හිටියේ. ශ්‍රී ලාංකිකයෝ. අපි වරද්දගෙන තියෙනවා ගොඩක් තැන්වල. මම ඉස්සෙල්ලා කතා කළා වගේ කල්යල් බැලිදලත් වරද්දගත්තා. ඒ වගේ ගැටලුවක් තියෙනවා. මේ දේශීය බීජවල තියෙන වටිනාකම දන්නේ මට මේ ළඟදී ඕමනා වුණා පිළිකා රෝගියෙකුට සිංහල බෙහෙත් ක්‍රමයට බෙහෙත් හදන්න පිපිඤ්ඤා. දේශීය පිපිඤ්ඤා. හොයාගන්න නැහැ. කීපවතාවම කතා කළා රෝගියාගේ තත්ත්වෙ හින්දා මම අන්තිමේදී අපේ වැඩි මිත්‍රයෙකුට කියලා දඹානේ ගෙන්න ගත්තා. තියඹර පිපිඤ්ඤා. එතකොට දැන් මට ප්‍රශ්නයක් කරා මිතුරන්ටත් ප්‍රශ්නයක් කරනවා. දැන් එතකොට අපි පාවිච්චි කරන අපි ආහාරයට ගන්න පිපිඤ්ඤා කියන්නේ මොනවද? අද අපි කන්නේ දෙමුහුම් පිපිඤ්ඤා වර්ගයක්. දේශීය පිපිඤ්ඤා නැහැ. තියෙන ගැටලු කීපයක් තියෙනවා. මේ ගැන කතා කරන්න ඕනේ. දේශීය පිපිඤ්ඤා මට හොඳ උදාහරණයක් තියෙනවා. මම දේශීය පිපිඤ්ඤාට ටිකක් මට හම්බ වෙලා මම ගොවි මහත්තයෙකුට කියලා දුන්නා. ගොවි මහත්තයෝ මේවා කන්න ඕනේ. මේවා හරි ගුණාත්මකකම තියෙනවා. මේවට වැඩිය පෝර ඕනේ නැහැ. මේවට කෘමිනාශක වැඩිය ගහන්න ඕනේ නැහැ. මේක හැදෙනවා කල්යල් බල්ල වපුරන්න විතරයි තියෙන්නේ. එතුමා බොහොම සන්තෝෂෙන් ගත්තා. පැල හිටෙව්වා. කොලයක් ගානේ ගෙඩියාවා. ඉතින් මට පළවෙනි මෙටිකෙන් මට ගෙඩි දෙක තුනක් දුන්නා. ඇවිල්ලාම දුන්නා. මට සන්තෝෂයි මිනිස්සෙක් මේක කරානේ කොච්චර වටිනවද මේ දේශීය දේ රැක ගන්න කියලා. සති 3-4කට පස්සේ මිනිස්සු යනවා ආයේ මූණවත් බලන්නේ නැතුව. මටත් ගැටලුවක්. ඇයි මොන හරි වුණාද? මේකට මේ
කවුරු හරි මොන හරි කළාද කියන හැකේකුත් තියෙනවනේ. එහෙම දෙන වේලුත් තියෙනවනේ මිනිසුන්ගේ අද සමාජයේ කෙනෙක් මොන හරි කරනකොට කරලා නෙන්න. එක්කෙනෙක් නෙමෙයි. මුළු සමාජයම මිනිහට කරලා තියෙන දේ දන්නවද? මිනිහා වෙළඳ පොළට ගෙනිච්ච කිසි කෙනෙක් කන්නේ නැහැ. මේවා මෝරලා කියලා. කහ පාටයිනේ පිපිඤ්ඤා ගෙඩිය. දේශීය පිපිඤ්ඤා ගෙඩිය කහ පාටයි. කඩකාර කඩේ මුදලාල්ල ගන්නෙත් නැහැ. පරිභෝගිය ගන්නෙත් නැහැ. ඇයි? අද සමාජයේ දේශීය පිපිඤ්ඤා ගෙඩියක් කාලා නැහැ. දැකලා නැහැ. ගැටලුව අන්න ඒකයි. අපේ පිපිඤ්ඤා ගෙඩියක් ලපටි කාලේ කනකොට මීටර් 400-500ක් විතර ඈත ඉන්නකොට සුවඳ දැනෙනවා. පිපිඤ්ඤා ගෙඩියේ සුවඳ එනවා. කෙනෙක් කනකොට. ඔය පොත්තේ ගුණාත්මකකම තියෙනවා. ඒකින් තමයි මං කිව්වේ රෝගියෙකුට හෙව්වා කියලා. පියම්බර කියන පිපිඤ්ඤා වර්ගය. ඒක පොත්ත ගන්නවා මේ පිළිකා නසන ඖෂධයක් විදියට. මොකද ප්‍රති ඔක්සිකාරකගේ වැඩි ඒකේ. අනික පොත්ත ගොරෝසුයි. ගොරෝසින්ද කෘමිහානි අඩුයි මේකට. කල්යල් බල්ල වපුරන්න ඕන. හදා හිටවන්න ඕනේ. නියමිත කාලට හරියන්නේ. කොලයක් ගානේ ගෙඩියනවා. නමුත් අද බීජ ටිකක් හොයාගන්නත් නැහැ. ඒකම තමයි උනේ අපේ වැටකොළු කරලට. අපේ වැටකොළු වර්ග දෙකයි තිබුණේ. කොට වැටකොළු එකක් තිබුණා අඟල් 6කට වැඩි ගෙඩියක් දික් වෙන්නේ නැහැ. ඒක යල කන්නේට හැදුයි. මහ කන්නේට ඊට පොඩ්ඩක් දිග අඩියකට වැඩි දික් වෙන්නේ නැහැ. ඒකත් අද වෙළඳ පොළට ගෙනිච්ච කිසි කෙනෙක් ගන්නෙ නැහැ. මේක මෝරච්ච જાතියක්. අමුතු වර්ගයක් නෙමෙයි. මේ රටින් ගෙනාවු අමුතු මේ වැටකොළු වර්ගයක්. මේවා කන්න හොඳ දන්නේ නැහැ කියයි. නමුත් ඒවට පෝර ඕනේ නැහැ. සබහා දහම තුල මේ සූර්යාගේ බලපෑම මත හැදෙන ඒවා. ඒතර කෘමිහානිය සිද්ධ වෙන්නේ නැහැ. ඒවට මොකද හේතුව? ඒ පොත්ත ඝනකම්. නාරටිය ඝනකම්. රත්තුන්ගේ හානිය අඩුයි. ලවණ ගතිය අඩුයි. පෝර ගහලා නැති හින්දා ඉල්මැස්ස විදින අඩුයි මේවට. දේශීය බීජ වලින් අස්සන්නේ 80%ක් පැහැදිලිවම ගන්න පුළුවන් 80-85ටත් වඩා කෘමිහානිය අඩු කළා. අපේ ක්‍රමවේදය තුන වගා කළොත්. නමුත් කෘෂි රසායන යොදලා ඔය කියන කුෂි කර්මාන්තය තුල දෙමුහුන් කරපු වැපුරුවත් හිටෙව්වත් පිපිඤ්ඤා කොටුවක ඕ කුඹුරක අස්සන්නේ දෙකෙන් පංගුවක් විතර අපතේ අරිනවා. මේ සත්තුන්ගේ හානියට ලක් කරලා 4න් 3ක් විතර අපතේ යනවා. වෙන්ද පොළට ගිහිලා අන්තිමේදී සුළු ප්‍රමාණයක් එන්නේ. එහෙමනම් විශාල අස්සන්නක් පෙන්නුවට අස්සන්න ගන්නකොට කෘමි හානිය සත්තුන්ගේ හානිය සිද්ධ වෙලා පොඩි ප්‍රමාණයක් තමයි වෙන්ද පොළට එන්නේ. එතනින් ඒකේ ලාභයක් නැති වෙනවා ගොවියට. අද ගොවියා කුෂිකර්මයේ අත්තරින්න හේතුව ඒකයි. නමුත් ඒ ගොවි මහත්තයා හිතුවේ නෑ අතීතයේ තිබිච්ච කුෂිකර්මය ගැන. ඒ දේශීය හාල් ගැන හිතුවේ නෑ. දේශීය හාල් වල තියෙන ඖෂධීය වටිනාකම හිතුවේ නෑ. වැඩි අස්සන්න ගන්න වැපිරුවා දෙමුහුන් හාල්. දෙමුහුන් වී වර්ග. නමුත් අස්සන්න ඒව වැඩි තමයි. රසායනික පොරත් එමොටම ගහන්න ඕනේ. කෘමිනාශක, වල්නාශක ඒ ඔක්කොම ගහපුවාම අස්සන්න වැඩි එනවා. ඒව මුකුත් නැතුව ඒව ගහලත් බුසල් 80ක් 85ක් ගන්න කුඹරකින් දේශීය හාල් වල වී වර්ග වලින් බුසල් 60ක් 65ක් ගන්නවා. නමුත් කුඹුර නෙමෙයි අස්සන්න තියෙන්නේ. බත් මුට්ටිය අස්සන්න තියෙන්නේ. හුඬු 3ක් තිබ්බාම හුඬු 4කට 5කට බත් තියෙනවා. මේ හාලේ. එතකොට රෑ උයන බත් පහවදද වලටත් කන්න පුළුවන්. පිනුල් වෙන්නේ නැහැ. දැන් රෑ 6ට විතර උයන බත් හැලිය රෑ 11ට විතර කන්න ගියත් පිනුල් වෙලානේ. මේ අලුත් හාල් වර්ග. අරවා හැම වෙන්නේ නැහැ. මේ අවබෝධය නැතිකම. දේශීය වර්ගයක් නැවත වෙළඳ පොළට එනකොට මේ පාරිභෝගිකය මේක දේශීය දේද මේකේ ගුණාත්මක මොකද්ද කියන අවබෝධයක් අද මම හිතන්නේ මාධ්‍ය තුලින් ජනතාවට දෙන්න ඕනේ කාලයක්. මේ දේශීය දේවල් වල තියෙන ගුණාත්මකකම මේවා පෙන්වන්න ඕනේ. මාධ්‍ය තුලින් පෙන්වන්න ඕනේ. නැත්නම් අඳුරන්නේ අර පිපිඤ්ඤ තියබර පිපිඤ්ඤ වලට මං කිව්වේ ගොවියට විච්ච දේ වෙන්නේ. මේවා දැකලා නැහනේ. කණ්ඩ බයගෙන හිල්ලා. ඔන්න ඔය ගැටලුව තියෙනවා. එහෙම වුණොත් අද ගොවියගෙන් පාරිභෝගිකය ඉල්ලුවොත් අපිට පොර ගහපුවා එපා. අපි පොර ගහපුවා කන්නේ නැහැ. එහෙම කියලා ඉතින් බඩගින්න ඉන්න නෙවෙන්නේ. ඒ ඉල්ලීම කළොත් මේවා ඕනේ කියන මතයට වෙලෙන්දත් උත්සාහ ගන්නවා. ඒ වෙනකොට පොර වසවිස නැති ඒවා ගේන්න. එතකොට ගොවියට කියනවා මේ පොර ගහපු නැති වර්ග ගේන්න. මිනිස්සු වැඩි ඉල්ලන්නේ ඒවා. මේවා කන්න කැමති නැහැ. කියන තත්ත්වය. ඒ පැත්තෙන් ඒ ගමන යන්නත් ඕනේ. අනිත් පැත්තෙන් මේක
මේ සබහාදහමත් එක්ක කරන කුෂිකර්මය හෝ වේවා වසවිස නැති කුෂිකර්මාන්තයක් මේ රටේ පැහැදිලියම කරගෙන යන්න ඕනේ. මම හිතන්නේ සබහාදහම් කුෂිකර්මය තමයි ඒකට දෙන්න තියෙන එකම පිළිතුර. මේකට අභියෝග කරන්න පුළුවන් නම් විද්‍යාඥයෙකුට මම කතා කරනවා විද්‍යාඥයන්ට මේක සබහාදහමත් එක්ක අභියෝග කරන්න බෑ. මේක සබහාදහමේ නියාම හින්දා. මෙතනදී සබහාදහම තියෙන්නේ. එහෙනම් සබහාදහමේ නියාම ධර්ම තුල යන කුෂිකර්මයක් මේක. මේක අභියෝග කරන්න කෙනෙක් නැහැ සබහාදහමත් එක්ක. අභියෝග කරලා වැඩකුත් නැහැ. මොකද අපිත් සබහාදහමේ ප්‍රතිඋත්තර ඵලයක් විතරයි. මිනිස්සයා හෝ සත්වයා කියන්නේ. අපි ඒක අනුව අවතීර්ණ වෙලා ජීවත් වෙනවා මිසක් ඒක වෙනස් කරන්න ගියොත් සිද්ධ වෙන්නේ අපේ විනාශය විතරයි. ඒකින්ද මේ කුෂිකර්මයක් සබහාදහම තුල කරගෙන යන්න ඕනේ. කරගෙන යන්න පුළුවන්. අපි දැන්ට මේ වෙනකොට ගොවි පොළවල් සෑහෙන ප්‍රමාණයක් ලංකාව තුල හදලා තියෙනවා. කුඩා ගොවි පොළවල් තියෙනවා, ලොකු ගොවි පොළවල් තියෙනවා, මාතලේ උකු වෙලා තියෙනවා අපේ සබහාදහම් ගොවි පොළ. ඒ ඔබ කියන මේ ඔබේ ගොවිතැන් කරන මේ ගොවිපොළ තුල කොහොමද බෝකවකාව සිද්ධ වෙන්නේ? දැන් අපි දකින මේ ගොවිපොළක නම් අපි දකින්නේ යම් ආකාරයක පරතර සහිතව ආවරණ බෝකවකා කරමින් එහෙම නැත්නම් අපි මේ පස ආවරණය වන ආකාරයට යම් යම් දේවල් සිද්ධ කරමින් ඊට පස්සේ කාණු පද්ධති සකස් කරමින් පාංශු සංරක්ෂණය සඳහා සෝල්ට් හෝ වෙනත් මේ ක්‍රමවේද සකස් කරමු. දැන් මේක තමයි අපි දකින සාමාන්‍ය වර්තමාන ගොවිපළක ක්ෂේත්‍ර සැකස්ම කියන කාරණේ අපි සඳහන් කරා. දැන් ඔබේ ගොවිපළේ කොහොමද බෝකවකාව සිද්ධ වෙන්නේ? මේකෙන් වෙනසක් තිබෙනවද? ඔව් මාතලේ සබහාදහම් ගොවිපළ අපි තිලක් කන්දිගම මහත්තයා කරන්න කලින් කුෂිකර්ම දෙපාර්තමේන්තුව කරපු ගොවිපළක්. ඒකේ රසායනික ගොවිපළක් විදිහට කළා අසාර්ථක වුණා. ඊට පස්සේ කාබනික ගොවිපළක් කළා අසාර්ථක වුණා. ඒ අතරේ තමයි කන්දිගම මහත්තයා එතෙන්ට ගිහිල්ලා එතුමා බැලුවා. මේ සම්පූර්ණ කාණු පද්ධතිය දාලා තියෙන ක්‍රමවේද තුල පස සංරක්ෂණයේ සීමා සිද්ධ වෙන්නේ නැහැ. වතුර මට්ටම එකතු වෙන වැහි වතුර හොදගෙන යනවා. මේකෙන් මේ අපි කලේ මේ වතුර මේ තුලම රඳා පවතින ක්‍රමවේදයකට අගල් දැමිල්ලටත් වඩා කාණු දැමිල්ලටත් වඩා අපි කලේ ශාක හිටෙවුවා. වැටවල් විදියට හැදුවා. ඒ තුලින් තෙතමනේ එකතු කරගත්තා. පොළොව වැහුවා ගොටුකොළවනි බෝග වලින්. එතකොට පොළවේ තියෙන තෙතමනේ වාෂ්ප වෙන්නේ නැහැ. රැයට වැටෙන පිනි ටික ගොටුකොළේ උරාගෙන පොළොවට එකතු කරනවා. ඒ ක්‍රමයට තමයි වතුර දාන්නේ අපේ ගොවිපළට. වතුර අවශ්‍ය නැහැ. පිනි ටික ඇති. පායන කාලට එන පිනි ටික ශාකපත්‍ර වලට එකතු වුනහම ඒ ටික මුල් වලින් පොළවේ තැම්පත් කරගන්නවා. එතකොට වල් පාලනයක් මිසක් අපේ ගොවිපළත් තුල කවදාත් අපි වල් ගලවන්නේ නැහැ. වල් ඕනේ විලෝපියට ජීවත් වෙන්න. විලෝපිය ජීවත් වෙන්නේ වල් ගස්වල. පලිබෝධය ජීවත් වෙන්නේ අපේ ගස්වල. එතකොට ඒගොල්ලන්ගේ වාසස්ථාන අපි අයින් කළේ නැහැ. ඒ දෙගොල්ල අතර ආහාර දාමයක් වෙන්න ඇති කරගත්තා. මොකද පලිබෝධකයෝ අපේ වගාවක ඉන්නේ 9 දෙනා. විලෝපිය ඉන්නවා 28 දෙනෙක්. ওই 28 දෙනා අපේ ගොවිපළේ ඉන්නකොට අර පලිබෝධකයෝ 9 දෙනාත් එක්ක ආහාර දාමයක් ඇති කරගන්න හින්දා අපි පළවෙනි පන්සිල් පදේ කැඩුවේ නැහැ අපේ ගොවිපළේ. ඒකින්ද වල් ගැලවීම පාලනයක් පමණක් සිද්ධ කළා. ගැලවීම තහනම් කළා. කල්යල් බල්ලා ගොවිතැන් කළේ. අපි වැහි කවද්ද කියලා වැසි තේරුම් ගත්තා. ඒකින්ද අපේ ගොවිපළට වතුර දාන්න ඕනේ වෙන්නේ නැහැ. වතුර දැමීමක් නැහැ අපේ ගොවිපළවල් තුල. අපි දෙකේ වලවල් කපලා හිටවන්නේ නැහැ. පොල් පැලේ හිටවෙත් අඟල් 9ක් උඩ. මොකද පොල් පැලේ කියන්නේ තාල වර්ගයේ ගසක්. පුවක් ගසද, කිතුල් ගසද, පොල් ගසද ඔක්කොම තාල වර්ගයේ ගහක්. වැටේ කියලා හිතනවාද? කිතුල් ගහක් වලවල් කපලා හිටවනවද වැටේ කියලා? නෑ, ඒකත් තිබේ හරියන්නේ. පුවක් ගහත් වලවල් කපලාද හිටවලා තින්නේ නැහැ. ඒකේ ඉපේ හරියන්නේ. පොල් ගහත් ඒ ආකාරයෙන් තමයි තාල වර්ගයේ ගසක්. අවුරුදු 2කමාරෙන් 3න් පූදින පුස්කර යෝගාල්වල තමයි ඒවා හිටවලා තින්නේ. ඒ විතරක් නෙමෙයි. ඒකේ තියෙන පළතුරු ගස්වල අතු බෙදිලා මුල ඉඳලා දෙල් කඩන්නේ බිමේ ඉඳලා දෙල් කඩන්නේ. ගහට ගොඩ වෙන්න ඕනේ නැහැ. කොස් ගස්වල බිමේ අතු බෙදිලා තියෙන්නේ. ඒ නැකත් වලට හිටවලා මිසක් ඒවා කවදාවත් හයිබ්‍රිඩ් වර්ග දෙමුහුන් කරපු බට් කරපු ගස් නෙමෙයි ඒ තියෙන්නේ. ඒක තමයි සබහාදහමත් එක්ක තියෙන අපේ දේශීය ඥානය. ඒ ඥානය උපයෝගී කරගෙන අපි නැකත් ක්‍රම, කෙන් ක්‍රම, අන්තරීක්ෂක ශක්තිය, චිත්ත ශක්තිය එකතු කරගෙන මේ කුෂිකර්මය කරලා තියෙන්නේ පස සංරක්ෂණය වෙන විදියට, පොළොව සංරක්ෂණය වෙන විදියට. දේශීය බීජ වලින් විතරයි මේ ගමන යන්න පුළුවන්. දේශීය ශාක වලින් විතරයි මේ ගමන යන්න පුළුවන්. ලංකාවට ආවේනික ශාක තියෙන්න ඕනේ. අපේ රටේ ගස් කොළන් විතරයි අපේ රටේට ඕන ආකාරයට හැදින්නේ. ඔන්න ඔය ක්‍රමවේද ටික එකතු කරගෙන මේ රටේ කුෂිකර්මාන්තය කරගෙන ගියොත් අපිට මේ තියෙන ගැටලු විසඳෙන්න පුළුවන්. අපිට ඉවත් වෙන්න පුළුවන්. නිරෝගී පරපුරක් මේ රටේ හදාගෙන යන්න පුළුවන්. දරු පරපුරක් හදන්න පුළුවන්. මම හිතනවා ප්‍රමාණවත් කියලා මේ වෙලාවේදී මේ කතා කරන්න යුතු දේවල්. ඒ විතරක් නෙමෙයි මේ තුල අපේ ගොවියන්ට ඕන කරන දැනුම ලබා දෙන්න අපිට පුළුවන්. අපි ගාවට අපි මේ පුහුණු කිරීම කරනවා.
මේ ගොවි පොළවල් තුල. ඒතකොට ඒ ලබාගෙන මේ දැනුම ලබාගෙන මේ දේ රට තුල ගෙනිය ගන්න ගොවි මහත්තුරුන්ට තියෙන යුතුයකමක්. ජනතාව වෙනුවෙන්. හොඳයි දැන් දේශීය වී ප්‍රභේද ගැන කතා කරා විශේෂයෙන්ම අපි මේ මොකද අපේ ප්‍රධාන ආහාරය වී නිසා මේ බත් කියන කාරණේ නිසා දැන් දේශීය වී ප්‍රභේද දැන් වගා කිරීමේ රුචියක් කැමැත්තක් ඇති වුණා නම් දැන් මේ ශ්‍රාවක පාර්ශවයන්ට ඔබට පුළුවන්කමක් තියෙනවද මේ දේශීය බීජ ලබා ගන්න පුළුවන් යම් ස්ථානයක් අපේ මිතුරන්ට හඳුන්වා දෙන්නට? ඔව් අපි ඇත්තම අපේ ජාතික ගොවි සමුළුව කියන අපේ සංවිධානයේ තියෙන්නේ. ඒකේ සභාපති තමයි පරිසර වේදී තිලක් කන්දේගමයන්. අපේ දිස්ත්‍රික් නියෝජිත මහත්තුරුත් ඉන්නවා. මම කොළඹ දිස්ත්‍රික් නියෝජිතයා වගේම අනිත් දිස්ත්‍රික් වල අපේ නියෝජිත මහත්තුරු කැපවීමෙන් ඒ ගොවියොත් එක්ක සම්බන්ධ වෙලා මේ ප්‍රදේශයේ තියෙන වී හඳුනගෙන දේශීය වී වුණ අතර බෙදා දීම දැන්ට සිද්ධ වෙනවා. ඒක අපි කරගෙන යනවා. කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මාතලේ ගොවිපළේ තියෙනවා. එතනින් මිලදී ගන්න පුළුවන් බිත්තර වේ විදිහට. ඒ සම්බන්ධකමක් තියෙනවා නම් අපිට ඒ අයට අවශ්‍ය කරන වී ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි ලංකාවේ ප්‍රදේශවල මේ විදිහට මේක ව්‍යාප්ත කරගෙන යනවා දේශීය වී වර්ග. හොඳයි. දැන් එහෙම කැමැත්තක් සහ මේ ඔබ කියන කාරණේ ගැන යම් කිසි ආකාරයක රුචියක් ඇති වෙන කෙනෙක්ට ඔබ සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් අපි ලබා දෙමු. 071 407 3 405. හොඳයි. අපි නැවත දුරකථන අංකය සඳහන් කරමු. 071 407 3 405. හොඳයි. ඒ කියන අංකයට ඔහුට අමතන්න ඔබට පිළිවන් මේ කියන කාරණා පිළිබඳව යම් ආකාරයක දැනුමක් ඔබට ලබා ගන්න උවමනාවක් තියෙනවා. නැත්නම් දුරකථන අංකය ඔබ දන්නවා ගොවියරණි 072 39 77 459 072 39 77 459 ඒ අංකයට අමතන්නත් ඔබට හැකියාවක් තියෙනවා. ඉතින් එහෙමනම් බෙහෙවින් ස්තුතියි අදත් අපිත් එක්ක මේ සතියේත් එකතු වුණාට ජාතික ගොවි සමුළුවේ කොළඹ දිස්ත්‍රික් නියෝජිත බීටි ඉන්ද්‍රජිත් මහත්මයාණනි මොහොත ස්තුතියි අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. ස්තුතියි. හොඳයි අපිට හැකි වේවි නැවත මොහොතක ඔබත් එක්ක කතා කරන්න ඉදිරියේදීත් ඒ පිළිබඳවත් අපි සඳහන් කරමු අපි මිතුරන්ට. එහෙමනම් අපි අද දවසේත් ගොවියරණයෙන් සමගන්න සූදානම් ආදරණීය මිතුරනි ගොවියරණ අදත් ගෙනෙද්දී නිෂ්පාදන දායකත්වය ලබා දෙමින් මා සමග රැඳුනේ මගේ ජ්‍යෙෂ්ඨ සංවේදක ලසන්තද සිල්වා මහත්මයා. ඒ වගේම පුරුදු පරිදි පටිගත කිරීම සංස්කරණය සහ තාක්ෂණික හැඩවැඩ මගේ සහෘදයා අනුර ගුණරත්න හිතවතා. මම පැතුම් බුද්ධිකලියනගේ අපි ආයමත් ලබන සතියේත් වඩා යහපත් කතාබහක් සමග ඔබ මුණ ගැහෙනවා. සුබ සතියක් ඔබට. මායිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි ආයිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි සඳක් වෙලා පායා මට එළිය වුණු වගයි නුඹ සඳක් සේම බැසයයි මට ඉතිරි කලවරයි මගේ මතක එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි
හඳ අයිතිහාසටයි තිනි කඳුළු බින්දු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල ගොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9ට ඌ ගුවන් විදුලියෙන්